අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම මේ එක්වන්නේ ජනපෞර සමගයි. ඔබ දන්නවා රට හදන මිනිසුන්ගේ වේදිකාවේ හැටියට අපි ඔබට පොරොන්දු වෙලා ඉන්නවා සාරවත් දේවල් අරගෙන ඔබ ළඟට එනවා කියලා. දවසින් දවස අපිට අලුත් මල් පිපෙනවා. දවසින් දවස අපිට අලුත් පළ දරන ගහකොළ හම්බ වෙනවා. ඒත් එකම ඔබත් මාත් මොහොතින් මොහොත දවසින් දවස වෙනස් වෙනවා. මේ වෙනසට සාපේක්ෂව අපි මේ මාතෘ භූමියට ඔබ උපන් මා උපන් මේ පොළවට අපි යමක් ඉතිරි කරලා කවදා හරි මේ පොළවෙන් නික්මෙන්න වෙනවා. ඒ දවස එනකොට අපිට හිතෙන්න වෙනවා අපිත් අපේ මව්බිම වෙනුවෙන් යම් සේවයක් කළානේ කියලා. මෙන්න මේ උතුම් මිනිස් හැඟීම වෙනුවෙන් තමයි අපි ඉඩකඩ වෙන් කරලා තියෙන්නේ මේ ජනපෞර සංවාද මණ්ඩපය තුල රට හදන මිනිසුන්ගේ වේදිකාව. මේ රට හදන්නට රට ගොඩ නගන්නට අපි වෙන අයට බාර දීලා තිබුණු කාලය දැන් ඉවරයි. හැමෝම වගකීම අතට ගන්න ඕනේ. හැමෝම වගකීමට කර ගහන්න ඕනේ කියලා අපි කියනවා. ඒ නිසා අලුතෙන් හිතන්නට හිතලා විතරක් මදි. අලුතෙන් ඒ ඔබේ සිතවිල්ල ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න උනන්දු වෙන්න ඕනේ. අපි බොහෝ විට පහුගිය කාලේ ඔබේ ජීවිතයට අපි අත්දැකීම් එකතු කළා බොහොමයක්. එකක් තමයි දේශීය ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් මේ සියලු දෙනාම අපි එකම වියමනකට ගේන්න ඕන කියලා, එකම වේදිකාවකට ගේන්න ඕන කියලා අපි අරමුණු කරගත්තා. අපි අදත් සූදානම් වෙන්නේ දේශීය කර්මාන්තකරුවන් වෙනුවෙන් තවත් කණ්ඩායමකට ඉඩකඩ ලබා දෙන්න, ජනපෞර තුල ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ කතාව ජනගත කරන්න, නැත්නම් සමාජගත කරන්න. අපි දන්නවා මේ අපි හැමෝම තනි නොකර එකට එක්ව සාමූහිකව ඉදිරියේ අනාගතයට මුහුණ දීම තමයි අපිට තියෙන විසඳුම. ඒ හැර හුදකලා වෙච්ච සටන්, හුදකලා වෙච්ච ව්‍යාපාර ලෝකේ කාටවත් දිනන්න බැරි වෙලා තියෙනවා. රටක් හැටියට, ජාතියක් හැටියට ඉස්සරහට තවත් පියවරක් තියන්න අපි හිතනවා සියලුම දෙනා නිර්පාක්ෂිකව එකතු විය යුතුයි. ඒ එකතුව තමයි මේ අපි හදන්න උත්සාහ කරන්නේ ගැන ඔබට මතක් කරනවා. අද අපි හිතුවා අපි මාතෘකාව බවට පත් කරගන්න අප ජනපෞර තුළින් කතා නොකළ, අවධානයට ලක් නොකළ මාතෘකාවක්. ඔබ දන්නවා අපේ ආර්ථිකය පිළිබඳව, කෙරේ ආර්ථිකය පිළිබඳව, අපේ කෘෂි ආර්ථිකය පිළිබඳව බොහෝ දේ කතා කළා. හැබැයි මේ මාසයේ හරි සංවේදී අපේ කප්රුක් මාසය කියලා අපි කිව්වොත් එහෙම. ඔබ දන්නවා අපේ පොල්ගස සම්බන්ධව වැඩියෙන් කතා බහ කරන මාසයක් නිසා ජනපෞර සංවේදී වුණා. පොල් ආශ්‍රිත කර්මාන්ත කරන, පොල් ආශ්‍රිතව නිෂ්පාදන කරන වගේම පොල් වගාවේ නිශ්චිත වශයෙන් නියැලිච්ච කණ්ඩායමකට අපි මැදිරිය බාර දෙන්න සහ මැදිරියට ආරාධනා කරන්න. ඒ නිසා පොල් ආර්ථිකය හා පොල් කර්මාන්තයේ අභියෝග ජයගන්නේ කොහොමද කියන කාරණේ තමයි අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. ඒ මාතෘකාව කතා බහ කිරීමට අපි ආරාධනා කළා සිල්ලමිල් සමූහ ව්‍යාපාරයේ තත්ත්වපාලන හා ආරක්ෂණය පිළිබඳව, ඒ වගේම පාරිසරික හා සෞඛ්‍ය මෙන්ම ඒ පිළිබඳව සමූහ සාමාන්‍යාධිකාරී දර්ශනපති නන්දන කණුගල මහත්මයාට බොහොම ආදරෙන් කැමති රටමැදට පිළිගන්න අයබෝන් කියලා. අයබෝන් ගම. එතකම අපි ආරාධනා කළා සිල්ලමිල් සමූහ ව්‍යාපාරයේ කාබනික පොල් වගා ව්‍යාපෘතියේ සහ කෘෂිකාර්මික ප්‍රජා සේවා සහකාර කළමනාකරු ප්‍රියාල් දිනේෂ් මහත්මයාට අපි ආරාධනා කරා සංවාදයේ අසුනකට ආදරෙන් පිළිගන්න අයබෝන්. අපි කැමති දැන් රටක් ඉස්සරහට යනකොට, රටක් සංවර්ධනය කරා ගෙන යනකොට රටක කර්මාන්ත සහ නිෂ්පාදන කියන කාරණා හරිම වැදගත් වෙනවා. දැන් මේ වැදගත්කම ඉහළ රොස්වා තබන්න අවශ්‍යයි. මේ කර්මාන්ත කෙරෙහි ප්‍රජාව දක්වන උනන්දුව, නිෂ්පාදකයන් දක්වන උනන්දුව වැඩි කළ යුතුයි. හැබැයි මේ අපිට සැකයක් තියෙනවා මේ පොල් වගාව සම්බන්ධව වර්තමානයේ ඒ බඳු තත්වයක් තියෙනවද කියලා. ඒ බව කතා කරන්න අපි වෙන් කරගත්ත වෙලාවේ සංවාදයේ ප්‍රවිෂ්ඨය මා කැමති දර්ශනපති නන්දන කණුගල මහත්මයාට බාර දෙන්න. විශේෂයෙන්ම පොල් වගාවේ වර්තමාන තත්ත්වය මොන වගේද? අපි ඉතිහාසයට අනාගතයට යන කලින් අද තියෙන තත්ත්වය මොන වගේද කියලා ඔබතුමන් දකින ආකාරය කතා කරමු. ඇත්තටම ගමගේ මහත්මයා මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ඔබ අරන් දුන්නු මේ ආරම්භය. ඒකෙදී අපි මේ තලයට ගෙනල්ලා මේ සාකච්ඡාව කිරීමට ප්‍රවිෂ්ඨය ලබා දීමේදී ඔබ හොඳ දෙයක් මතු කරා. මේ රටට අපි රටේ ගොඩක් අයට විශේෂයෙන්ම ව්‍යාපාරික, ඒ වගේම නිර්මාණ, ඒ වගේම කර්මාන්තාශ්‍රිත වැඩ කරන පුද්ගලයන්
ගොඩක් වෙලාවට පස්සේ කළා ගොඩක් අපි වචනයට සහ සමහර දේවල් ක්‍රියාත්මක වෙනකම් බලන් හිටපු යුගයක් තිබුණා. නමුත් ඒක නෙමේ මම හිතන්නේ ඔබතුමාගේ මේ වැඩසටහනේ පරමාර්ථය මූලික වශයෙන්ම තිබුණේ. අපි මොනවද කළ යුත්තේ? අපි මොනවද අපි අනිත් අය කියනකම් බලන්න නොවි. අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක. එතනට හොඳ ප්‍රවේශයක් ලබා ගනිමින් ඇත්තටම මේ පොල් අංශයේ එහෙම නැත්නම් මේ පොල් වගාව ආශ්‍රිතව මේ කතා කරන කර්මාන්තයක් විදිහට අද ශ්‍රී ලංකාව තුළ ගත්තොත් අපේ ඊටාම හොඳ තත්ත්වයක ඉන්නවා ලෝකේ අභියෝගාත්මක අපිට නිෂ්පාදනයක් කරන්න පුළුවන් තැනක. හැබැයි තියෙන ප්‍රශ්නත් ඒ වගේම තියෙනවා ඒ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව. ඒ වගේම මේ සඳහා සැකසිය යුතු යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. ඒ වගේම මේ සඳහා දියුණු කරගත යුතු පැති තියෙනවා. ඔබ දන්නවා කර්මාන්ත ශාස්ත්‍රය ගත්තාම නොයිකුත් අභියෝගයන්ට වර්තමාන සමාජයේ මුහුණ දීලා තියෙනවා. ලංකාව තුළ ගත්තාම ගොඩක් වෙලාවට අතීතයේ තිබුණේ කෘෂි කර්මාන්තයේ පදනම් කරගත්තු කෘෂි ආර්ථික ක්‍රමයක්. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය යම් හෝ මට්ටමකට වෙනස් වෙමින් අපි සම්මිශ්‍රිත එහෙම නැත්නම් අරමුණක් නැති ප්‍රධානම දෙයක් කියලා අපිට කියා ගන්න බැරි තත්ත්වයකට අපේ කර්මාන්තපත් වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය අපි වැඩි දියුණු කරගන්නට අපිට රටක් විදිහට නිශ්චිත අරමුණක් ඇතිව අපි මේ කර්මාන්ත ඉස්සරහට යන්නේ කොහොමද කියලා පැහැදිලි අරමුණක් පිහිටවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය, ඒ වගේම අනිකුත් අංශ එකතු වෙලා, පෞද්ගලික අංශ එකතු වෙලා මේ කර්මාන්ත කරුවන් සියල්ල එකතු වෙලා හොඳ අරමුණකට හොඳ ප්‍රවිෂ්ටයකට එහෙම නැත්නම් හොඳ තැනකට යන්නට අපි මාර්ගය පාදා ගත යුතුයි. අන්න එතනදී අපි අභියෝගාත්මක තැනක අද ඉන්නවා. අපි සියල්ල ඒකාකාරීව වැඩ කරනවද? අපි ඒ කර්මණකට වැඩ කරනවද? අපි රටක් විදිහට අපේ මේ පොල් කර්මාන්ත ආශ්‍රිතව ගොඩනැගිය යුතු මූලික දේවල් අපි හරියට කරනවද කියන තැන. ඒකෙදී විශේෂයෙන් මේ පොල් වගාව පිළිබඳ අපි ගත්තොත් ඊටාම ඛේදජනක තත්ත්වයක අපි ඉන්නේ. අපි අවුරුදු ගානකට කලින් එහෙම නැත්නම් අපේ අතීතයට ගියොත් අවුරුදු 600කට කිස්තු වර්ෂ 600 වන සතවර්ෂය ගැනත් අපි කතා කරනවා පොල් වගාව පිළිබඳ. හැබැයි දෙවන අක්බෝ රජුරුවන් රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙනවා ඒ කාලේ ඉඳන්. ඒතකොට මේක අපි අඛණ්ඩව මේ විදිහටම රාජ්‍ය අනුග්‍රහයත් එක්කම පවත්වගෙන ඇවිල්ලා අතරමැද කොහේ හරි තැනක අපි අතහැරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ආශ්‍රිත මූලිකත්වයන් නැති වෙලා තියෙනවා. ඔබ දකිනවා මම අද ආපු පාර දෙපැත්තේ දැක්කත් මට ඛේදජනක තත්ත්වයක් දකිනවා. ඊටාම සරුසාර පොල් වගා බිම කොටස් කරලා විකුණනවා දකිනවා. මම හිතන්නේ බිම සංවර්ධනය කර විකුණු ලැබේ කියලා තමයි ගහලා තියෙන්නේ. ඒ ඉඩම ඔබ දන්නවා සංවර්ධනය කරනකොට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ නූතන සංවර්ධනය පිළිබඳ සංකල්පත් අපිට පැහැදිලිව ප්‍රදර්ශනය කරනවා මේ දේවල් හරහා. දැන් දිනේෂ් මහත්මයා ඔබ දකින්නේ කොහොමද? දැන් මෙතුමා යම් ප්‍රවිෂ්ටයක් ගත්තා. දැන් වත්මන් පොල් වගාව නැත්නම් පොල් වගාවේ තත්ත්වය ඔබේ ඇසින් ඔබ දකින්නේ කොහොමද? ඔව් විශේෂම ගමගේ දැන් අපි පොල් වගාව ගැන කතා කරනකොට පොල් කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට නැතිවම බැරි භෝගයක්. දැන් අපි උදාහරණයක් අපි තුන් වෙලටම බත් කෑවෙ නැතත් තුන් වෙලේ අනිවාර්ය අංගයක් තමයි පොල් කියලා කියන්නේ. එතකොට එක අතකින් අපේ ජීවන අවශ්‍යතාවත් එක්ක අවියෝජනීය විදියට මේ පොල් ගහ කියන එක මැදිලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපි නිකන් සරල උදාහරණයකින් කල්පනා කරලා බැලුවොත් සාමාන්‍ය දරුවෙක් උපදිනකොට අපේ ගැබිනියකට කියන පිරිතක හරි පොල් මලක් අපි පාවිච්චි කරනවා. එතන ඉඳලා මගුල් දවසේ තියෙන පුන් කලසට අපි පොල් මලක් පොල් ආසිත නිෂ්පාදන ගණනාවක් පාවිච්චි කරනවා. කිරි උතුරනවා, කිරිබත් කනවා. එතනින් එහාට ගියපම අපි කවදා හරි මැරිලා යන දවසට අපි සොහොන උඩත් පොල් තෙල් පහනක් තමයි පත්තු කරන්නේ. දිනපතා පොල් තෙල් ගන්නවා අපි. පොල් තෙල් ගන්නවා. ඉතින් ඒකට අපේ ජීවිතයත් එක්ක බොහොම අවියෝජනීය විදිහට බද්ධ වෙලා තියෙන ගහක් තමයි පොල් ගහ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා කප්රුක කියලා අපි මේකට කියනවා, මහා වෘක්ෂ කියලා හඳුන්වලා තියෙන දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ. ඉතින් මේ විදිහට පොල් ගහ පිළිබඳව අපිට විශාල අපිට අපේ රටට ඒ වගේම රටේ ජනතාවත් එක්ක අවියෝජනීය බද්ධ වෙච්ච සාධකයක්. ඉතින් අපේ රටේ තත්ත්වයේ වර්තමාන තත්ත්වය ගත්තොත් අපි පොඩි සංඛ්‍යා දත්ත ටිකක් එක්කම කතා කරොත් ලංකාවේ සාමාන්‍ය පොල් වාර්ෂික නිෂ්පාදනය මිලියන 2600ත් 3000ක් අතර වගේ ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය ගමගේ දැන් අවුරුද්දක් ගත්තොත් මිනිස්සෙක් වසරකට පොල් ගෙඩි 116ක් විතර පරිභෝජනය කරනවා. එතකොට මේ පරිභෝජනය කරමින් අපි මේ කරන කටයුත්තේදී රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් පොල් වලින් ලබා දෙනවා. විශේෂයෙන්ම කෘෂි කාර්මික ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතය ගත්තාම ඒකේ තොරතුරු අපි ඉදිරියේදී කතා කරමු. එතනින් ගියාම අපි පොල් වගාවේ තත්ත්වය ගැන කතා කරාම දැන් පොල් වගාවක් විදියට ව්‍යාප්ත වෙලා තියෙන අක්කර ප්‍රමාණය ගත්තොත් මිලියනයකට ආසන්න හෙක්ටයාර ශ්‍රී ලංකාව තුළ. ඒ වගේම
අපි වගාවක් විදිහට මැනේජ් කරන එහෙම නැත්නම් කළමනාකරණය කරන ප්‍රමාණය බැලුවොත් හෙක්ටයාර් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් අපි 4,54,000ක් වගේ ප්‍රමාණයක් අපි කළමනාකරණය කරනවා සමස්ත රටේම. එතකොට මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි පොල් වගාවේ වර්තමාන තත්ත්වය ගැන කතා කරනකොට මේ අපි 100%ක් කියලා කිව්වොත් පොල් වගාවේ ව්‍යාප්තිය මේකෙන් 80%ක් මෙන්නේ කුඩා පරිමාණ පොල් වගාකරු. එතකොට 20%ක් තමයි අපි වතු ශේෂ්ත්‍රයේ විදිහට දකින්නේ 20%ක් වගේ ප්‍රමාණයක්. එතකොට මෙතන දැන් අපිට තියෙන තත්ත්වය තමයි වතු කළමනාකරණ පැත්ත ගත්තාම යම් ප්‍රගතියක් තියෙනවා. ලංකාවේ විවිධ ආයතන තියෙනවා. පොල් පරීක්ෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ඒ වගේ ආයතන වලින් ලැබෙන සහයෝගය මේවත් එක්ක යම් ප්‍රගතියක් කළමනාකරණයක් ඒ වගේ සිද්ධ වෙනවා. හැබැයි රටේ සමස්ත නිෂ්පාදනයේ 80%ක් දායකත්වය ලබා දෙන කුඩා පරිමාණ පොල් වගාකරුවන්. ඒ අය සම්බන්ධයෙන් තියෙන අවධානය බොහෝ වෙලාවට ගිලිහිලා තියෙනවා සහ ඒ කළමනාකරණ තත්ත්වයන් ඊටාම දුර්වල මට්ටමක පවතිනවා. ඉතින් මේ නිසා එක පැත්තකින් අර විශාල පරිමාණයේ කුඩා මේ ඉඩම් කුඩා කැබලි වලට කඩලා විකුණනවා වගේම කුඩා පරිමාණ ඉඩම් වල ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් අභියෝගයක් තියෙනවා. කුඩා පරිමාණ විතරක් නෙමෙයි සමහර ගත්තොත් මහා පරිමාණ ඉඩම් වල උනත් සංවර්ධනයේ පැත්තෙන් අපිට ගොඩක් අභියෝගාත්මක කරුණු ටිකක් තියෙනවා. ඉතින් ඒවා අපි වර්ධනය කරගෙන ඉදිරියට යා යුතු තත්ත්වයක් තිබෙනවා. ඉතින් මට දැන් ඔබතුමා කියපු කාරණෙත් එක්ක මේ සංවර්ධනය වෙනුවෙන් දිවි පුදුන පොල් ගස් ආය අලුතෙන් හිටවනවද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඔබ ඔබෙන්ම අහලා බලන්න අපෙන් සමුගන්න ගස් මිනිස්සු සමුගන්නවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ආපහු මේ ශාක ප්‍රජාවක් අපේ ගේ වටේට අපි කැඳ ගන්නවා. නැත්නම් අපි ආපහු වගා කරන්න හිතලා තියෙනවද? මේවා නැත්නම් කපන වේගයට අපි වගා කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි දිගින් දිගටම කතා බහ කරමු. අපි කැමතියි දැන් ඔබතුමා කිව්ව තැනින් අපිට එන්න පුළුවන් ඊළඟ අධ්‍යයනයට. දැන් එකක් තමයි දිනේෂ් මහත්මයා දැන් මේ රටේ ඔබ කිව්වා දෛනික ජීවිතයට පොල් ගහ බද්ධ වෙලා. ඒ කියන්නේ ඒ පොල් ගෙඩිය විතරක් නෙවෙයි මේ සියල්ල පොල් ගහේ සියල්ල මේ පහළ ඉඳලා උඩටත් උඩ ඉඳලා පහළටත් සියල්ල මිනිස්සුගේ ජීවිතේට බද්ධ වෙලා. හැබැයි මේ මිනිස් පරිභෝජනයේට බොහෝ වෙලා ආහාරය පැත්තට අපි මේක ගත්තොත් එහෙම සාකච්ඡාව අපි අනිත් පැත්තට අරන් යන්නේ නැතුව මේ ආහාරමය තත්වයන් වලට ගත්තොත් එහෙම පොල් ගහ ආශ්‍රිත නිෂ්පාදන බොහොමයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපිට කන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. එතකොට දැන් මේ අතිරික්තය කොහොමද අපි මේ ආර්ථිකයක් බවට පත් කරගන්නේ? දැන් අපි දන්නවා මේ රටට වැදගත්ම වෙන්නේ කොටස ආර්ථිකය. ඒකයි පොල් ආර්ථිකය කියලා ගන්න. දැන් අපි පරිභෝජනය කියන්නේ ඒකත් ආර්ථිකය කියලා කියන්න පුළුවන්. නමුත් අපි ගණන් බලලා නැහැ අතන මේකට කොච්චර බිලක් දානවද කියලා. හැබැයි එහාට තියෙන කොටස අපි කොහොමද ධනයක් බවට පත් කරගන්නේ? අපි කැමති අපේ නන්දන මහත්මයාගේ ප්‍රශ්නය විසඳන්න. ඔව් ගම්ගේ මහත්තයා ඇත්තටම මේ ප්‍රශ්නේදී මට ඊටාම පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපි ඊටාම අවධානයට ලක් කළ යුතු කාරණේකුත් තියෙනවා. ඔබතුමා කිව්වා වගේ අපි මේ පරිභෝජන අතිරික්තය කොහොමද අපිට ආර්ථික වටිනාකමක් ලබා දෙන්නේ කියලා. ඇත්තටම කියන්න ඊටාම කනගාටුයි. අපි සාක්ෂරතාවෙන් 99% වෙච්ච රටක් වුණත් අපි නිසි දැනුම මේ සම්පත කළමනාකරණය කරගන්න යොදනවද කියන එක පිළිබඳව. ලංකාවේ සාමාන්‍ය නිෂ්පාදනය ගත්තහම වර්ෂයකට සාමාන්‍යයෙන් පොල් ගෙඩි මිලියන 2600ත් 3000ත් අතර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා ලංකාවේ. එතකොට අපේ දිනේෂ් මහත්තයා ඉස්සෙල්ලා කිව්වා වගේ දිනකට එක්කෙනෙක් සාමාන්‍යයෙන් පොල් ගෙඩි 116ක් පමණ පරිහරණය කරනවා. එතකොට මේකෙදි මේ පරිහරණය කරන ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපි 80%ක් විතර නිෂ්පාදිතයෙන් අපි අපේ ගෙදර පාරිභෝගික විදිහට පරිහරණය කරන්නට අපි යොදා ගන්නවා. පාරිභෝගිකත්වයේ වෙනුවෙන් එහෙම නැත්නම් දේශීය පාරිභෝජනය වෙනුවෙන් යොදා ගන්න. එතකොට අපි ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි සමස්ත නිෂ්පාදනයට වැලියු එකක් එකතු කරලා එහෙම නැත්නම් වටිනාකමක් දීලා වෙළඳ පොළට නිකුත් කරන්න යොදා ගන්න. ඒ ගත්තොත් 120ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේක එච්චර සතුටු විය හැකි තත්ත්වයක් නෙමේ. මේක ආර්ථික භෝගයක් විදිහට අපි වැඩ කරනවා නම්. මොකද අපි ඇත්තටම කුෂි ආර්ථිකයක් ගැන කතා කරන වෙලාවක වී වගාවට විතරක් දෙවනි වෙච්ච වගාව තමයි පොල් වගාව වුණේ. එතකොට හෙක්ටාර් මිලියනයක එහෙම නැත්නම් අක්කර මිලියනයක පමණ වගා කරපු ලංකාවේ ප්‍රධාන නගර 3කට 4කට විතරක් සීමා වෙච්ච එහෙම නැත්නම් පොල් ත්‍රිකෝණයට වශයෙන් විශාල වශයෙන් නිෂ්පාදිත වෙච්ච මේ පොල් ඇත්තටම ඔබ දන්නවා යම් කාල පරිච්ඡේදයන් තුළ ඊටාම මිල අධික තත්ත්වයන්ට ගියා. සමහර ඔබට මතක නම් 2016 වගේ වර්ෂවලදී ගමගේ මහත්තයා රුපියල් 120ට විතර ගියා පොල් ගෙඩිය. ඉතින් මේක
ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් මේ අපි වෙළඳපොළ ආර්ථිකයට මේ අමුද්‍රව්‍යයක් විදිහට මේක යොදාගද්දී. ඉතින් මේක සැබෑම තත්ත්වයක්ද මේ ඇති උනේ? නෑ, ඒක එහෙම නෙමෙයි. ලෝකයේ ගත්තොත් ලෝකයේ ඇත්තටම පොල් නිෂ්පාදනයේ ගත්තොත් ලෝකයේ සමස්ත රටවල් ප්‍රධාන රටවල් 18ක් 20ක් විතර තියෙනවා. ඒ අතරින් ප්‍රධාන 5 වෙනි ස්ථානයේ විතර අපි ඉන්නවා. හැබැයි ඒ රටවල් වලින් ගත්තාම සමස්තය මිලියන බිලියන 65ක් පමණ වෙනවා. බිලියන 65ක්. එතකොට අපි ඒකෙන් 60න් එක ප්‍රමාණයක් විතරයි අපේ රටේ නිෂ්පාදනය කරන්නේ. ඒකෙනුත් 80%ක් අපි පරිභෝජනය කළා 20%ක් නම් කර්මාන්ත වෙනුවෙන් යොදාගන්නේ. එතකොට අමුද්‍රව්‍යයක් විදිහට කර්මාන්ත ශාලාවක පරිහරණය කරන දෙයක මිල ගැන ඔබට නිශ්චිතතාවයක් තියාගන්න පුළුවන්ද? මේක තමයි අපිට තියෙන අභියෝගාත්මක දේ. ලංකාව තුල අපි නිසි සැලකිල්ල අමුද්‍රව්‍යයක් විදිහට මේ කළමනාකරණය කරලා වැලියු ඇඩඩ් එහෙම නැත්නම් යම් මූල්‍යමය වටිනාකමක් ලබා දීලා අවසාන නිෂ්පාදිතයක් විදිහට පත් කරලා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී අපිට යම් අභියෝගයතාවක් මේ කරුණ ඔස්සේ තියෙනවා. බොහොම අපූර්ව කාරණයක්. දැන් කිසියම් ජාතික ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එක් කරන්න නම් මේ අපි දන්නවා කර්මාන්ත ශේෂ්ත්‍රය ටිකක් සංවර්ධනය කරන්න ඕනේ. එතකොට තමයි ආර්ථිකය දියුණු වෙන්නේ. දිනේෂ් මහත්මයා දැන් අපි ගත්තොත් එහෙම කර්මාන්තයක් හැටියට කුඩා පරිමාණයේ ගොවියාගේ ඉඳලා මහා පරිමාණයේ ගොවියා දක්වා දීලා තියෙන අවදානම මදිද ප්‍රමාණවත් නැද්ද මේ වෙලාවේ ලංකාවේ? ඔව්, විශේෂ කාරණයක් මෙතනදී අපි මතක් කරන්න ඕන. දැන් අපි කිව්වා රටේ පොල් ඉඩමක අපි පොල් ඉඩමක් කියලා කියනවා. මේ පොල් ඉඩමක පොල් ගස් විතරක් නම් තියෙන්නේ ගමගේ මහත්මයා. ඒ භූමියෙන් අපි පරිභෝජනයට අරගෙන තියෙන්නේ 25%යි. එතකොට පොල් ඉඩමක 75%ක භූමියක් අපි නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න නැහැ. 75%ක විභවයක් තියෙනවා අතුරු භෝග වගේ භෝගයන් නිෂ්පාදනය කරන්න. ඒක පළවෙනිම අභියෝගය අපි අපේ රටේ දකිනවා. මොකද සමස්ත මිලියන හෙක්ටාර් මිලියනයක විතර භූමි ප්‍රමාණයකින් 4/3ක් අපි අපත යනවා කියලා කියන්නේ මේක ජාතික වශයෙන් අපි කල්පනා කරන කාරණා. ඉතින් ඒකට මේක ඇතුලේ අපිට හදන්න පුළුවන් අතුරු භෝග මොනවද? අනිත් භෝග වර්ග මොනවද? එතකොට දැන් තවත් වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපේ නන්දන මහත්මයා මතු කළා වගේ දැන් ලංකාවේ සමස්ත නිෂ්පාදනයේ 80ක් අපි පරිභෝජන කරනකොට 20%යි කර්මාන්තයට ඉතුරු වෙන්නේ. හැබැයි ලෝකයේ අනෙක් පිලිපිනි, ඉන්දුනීසියාව, වියට්නාම වගේ රටවල් ගත්තාම 80ක් 90ක්ම ආපහු එන්නේ කෙලිම කර්මාන්තයට. ඒ රටේ පරිභෝජනය අඩුයි. ඒ නිසා රට අභ්‍යන්තරයේ වෙළඳපොළ ඇතුලේ පොල් වලට මහා විශාල විලක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් අපේ ඉල්ලුම සැපයීම මත ලෝක වෙළඳපොළත් එක්ක අපි තරඟ කරනකොට දැන් අපේ රටේ පොල් ගෙඩියක් රුපියල් 120ට විතර ගන්නකොට වෙනත් රටකින් පොල් ගෙඩියක් රුපියල් 10ට විතර අරගන්න පුළුවන්. එහෙම අරගෙන අපි ලෝකයේ යුරෝපයේ එකම රටවල වලට තමයි මේක අලෙවි කරන්න අපිට සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී විශාල අභියෝගයක් එනවා. ඒතර මොකක්ද අපිට මේකෙදි කරන්න පුළුවන්? එක ගොවියාගේ පැත්තෙන් ගොවියා ආරක්ෂා වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එතකොට අපිට මොකද? ඇයි අපි අර 4/3ක අතෑරලා තියෙන භූමිය ගැන කතා කරන්නේ නැත්තේ? අපිට ගම්මිරිස් හදන්න පුළුවන්. ලෝකයේ හොඳම කුරුදු අපේ රටේ තියෙන. අපිට කුරුදු හදන්න බෑ. ගම්මිරිස් සේමයි. ඒ වගේම ලෝකයේ හොඳම ගම්මිරිස්. ඉතින් ඒ වගේ වෙනත් අතුරු භෝග අපිට පළතුරු ගත්තොත් අන්නාසි වගේ භෝග. කොයිතරම් කහ එතනින් ගියපම ඉඟුරු. කොයිතරම් ආර්ථික වටිනාකම් භෝග වගා කරන්න මෙතන විභවයක් තියෙනවා. මේ විභවය හරි විදිහට අපි කළමනාකරණය කරගන්නේ නැති එකේ ගැටලුව. සහ අපි බලමු මේ ඔබ හොඳ ප්‍රවේශයක් ගන්න. දැන් පොල් ගහස හුදකලා කරලා තනි කරලා රට දියුණු කරන්න පුළුවන්ද? ඊට වඩා එහි පරිවාරයේ තියෙන ඉඩම, ඒ අවකාශය, මොකද ආලෝකය ලැබෙනවා, අනිත් සාධක සම්පත් තියෙනවා. ඒකෝර දැන් මේ අන්තර් සම්බන්ධතාවය ගොඩනැගීමෙන් කෘෂිකර්ම ශාස්ත්‍රයේ කිසියම් දියුණුවක් තව පැත්තක දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඒ අවකාශය නැවත පාවිච්චි කරනකොට ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා මේ පිළිබඳව විශේෂඥයන්ට මේවා තේරෙනවද නැද්ද කියන එක අපි දන්නේ. අපි නොතේරෙනවා නම් තේරෙන්න කියලා අපි බොහොම මේ කරුණාවෙන් කියන්නේ පොඩ්ඩක් මේවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. අපි කතා කරමින් ඉන්නේ අද දවසේ ජනපවර තුලින් පොල් ආර්ථිකය හා පොල් කර්මාන්තයේ අභියෝග පිළිබඳව ඔබටත් කිසියම් නෑකමක් තියෙනවා. ඔබ පුංචි ගෙවත්තක හිටියත් මම හිතන්නේ පොල් ගහක් අපි සාමාන්‍යයෙන් ගුවන් ඡායාරූපයක් දැක්කත් පොල් ගසක් තියෙනවා නම් අපි දන්නවා කිසියම් ජනාවාසයක් තියෙනවා කියලා. සියලුම ජනාවාස අනන්‍ය වෙන්නේ පොල් ගහක් එක්ක. ඒ නිසා හරි අපූර්වයි පොල් ගසත් එක්ක තිබුණු නෑකම යලි අලුත් කරගන්න මේ සංවාදය ඔබට ඉවහල් වේ කියලා විශ්වාසයෙන් අපි කැමති පළමු විරාමයට යන්න රැඳී සිටින්න අප සමග.
ඔබ නැවතත් ජනපෞර සමගයි මේ වන්නේ අපි කතා බහ කරමින් ඉන්නේ පොල් ආර්ථිකය හා පොල් කර්මාන්තයේ අභියෝග පිළිබඳව. අපි නැවත අපි සූදානම් නන්දන මහත්මයා ළඟට යන්න. දැන් අපි තාමත් වර්ධනය වෙනවා වගේ මේ කතාව ඇතුළේ තියෙනවා. දැන් තමයි ගස අඳුනගන්නේ. අපි දන්නවනේ දැන් තමයි ගහ අඳුනගන්නේ. දැන් තමයි ගහ වටේ අවකාශය අපිට පේන්න ගන්න. දැන් මේ දැන් කර්මාන්තයක් හැටියට අපි ආයතන බොහොමයක් නඩත්තු කරනවා ශ්‍රී ලංකාවේ. දැන් මේ ආයතන මේවා පෙන්වුවේ නැද්ද? මේවා පෙන්වන්න උනන්දු ගත්තේ නැද්ද? මීට වඩා ආර්ථික වශයෙන් අපිට ප්‍රතිලාභ ලබන්න පුළුවන් මේ පොල් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත බද්ධ වෙච්ච කර්මාන්ත වලින් කියන කාරණය තාම ලංකාවේ අයට තේරෙලා නැහැ වගේ කතාවක් තියෙනවා. දැන් මේ කතාව ඇතුලේ. ඒතකොට දැන් ඒකට වග කියන්න ඕනේ කවුද? ඇයි එහෙම වුනේ රටට? ඇත්තටම ගමගේ මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කරන්නේ. මට ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ ආහාර ශේෂ්ත්‍රයේ සහ මේ කර්මාන්ත තුළ තියෙන අත්දැකීම් තුළ මම දකිනවා ලංකාවේ සහ විදේශීය රටවල් වල පවා කර්මාන්තකරුවන් තමන්ගේ සම්පත් තමන්ගේ අමුද්‍රව්‍යයන් කොහොමද කළමනාකරණය කරලා තමන්ගේ රටට වැඩි ආදායමක් වැඩි මූල්‍ය ආදායමක් ලබා දෙන්නේ කියලා. නමුත් අවාසනාවකට අපේ රටේ අපිට ඒ පිළිබඳ තියෙන දැනුම සහ හැඟීම පිළිබඳව යම් වූ ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි මම කිසි කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ ඇත්තටම. එහෙත් නමුත් මේ සඳහා ක්‍රියාත්මක වීමට රාජ්‍ය අංශ තියෙනවා අපේ ගොඩක්. දැන් ඒ සඳහා ඊටාම කෙටි කාලීනව ගත්තොත් මෑත කාලීනව ගත්තොත් අපි දන්නවා රාජ්‍ය අංශයේ පොල් පර්යේෂණ ආයතනයක්ම වෙනම තියෙනවා. පොල් ගහ වෙනුවෙන්ම පර්යේෂණයන් කරලා ඒ ආශ්‍රිත නිෂ්පාදිතයන් වැඩි දියුණු කරලා ඒ පිළිබඳ වැඩි දියුණු කිරීම කරන්න, නව සොයා ගැනීම කරන්න. ලෝකේ මේ ගස අපේ රටේ විතරක් නෙමෙයිනේ වැවෙන්නේ. අනිකුත් රටවල් වල විශේෂයෙන්ම තායිලන්ත, ඉන්දුනීසියාව, පිලිපීනය, දියුණු ආසියාතික රටවල් කලාපීය වශයෙන් මේ ගස වවනවා. සමස්තයක් විදියට ගත්තාම අපිට හොඳ ඉතිහාසයක් තිබුණා මේ ගසේ ප්‍රයෝජන අරගෙන අපේ පවුල් වලට එහෙම නැත්නම් අපේ එදිනදා ජීවිතයට ගොඩක් අනුබද්ධ කරගෙන. දිනේෂ් මහත්තයා ඉස්සලා කිව්වා වගේ උපතේ සිට මරණගිය දක්වාම යනකම් මේකේ හැම දෙයක්ම භාවිතා කළා. ඒ හැඟීම ඒ කාලේ තිබුණා. මේක මේ අතරමැද මම හිතන්නේ පොල් ගස විතරක් නෙමෙයි අපේ සාම්ප්‍රදායික වටිනාකම් තියෙන දේවල් අනිකුත් දේවල් සංස්කෘතික අංග පවා අපෙන් ටිකක් ඈත් වෙන යන යුගයක්ද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් දැක්වෙන යුගයක්නේ. ඉතින් මේ කාලෙදී මේ පොල් ගසේ වටිනාකම හැබැයි දැන් නව ලෝකයේ තුල සියලු දෙනාටම දැනෙමින් පවතින යුගයක්. ඒතකොට මේකෙදි මේ දැනුම අපේ රටට යනවාද? මෙන්න මෙතන තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ පොල් ගස ආශ්‍රිතව කරන කර්මාන්තවල දැනුම ගෙනියන්නට ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා කොකනට් ඩිවලොප්මන්ට් ඔතොරිටි එහෙම නැත්නම් පොල් සංවර්ධන අධිකාරියක් පිහිටලා තියෙනවා. එතකොට මේ අධිකාරියේ ඊටාම දැනුම සපිරි, ඒ වගේම විද්‍යාගාර පහසුකම් සපිරි, ඊටාම හොඳ නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. අනිත් ආයතන වලට සමස්තයක් විදිහට ගත්තා මේ ආයතනයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉන්නවා. ඒ ශ්‍රේෂ්ඨ නිලධාරීන් පවා ඇත්තටම ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා ගොඩක් දැනුවත්කම් කරන තත්යකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපේ ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟය කරමින් සිටිනකොට අපේ රටේ මේ දැනුම අඩුකම සහ එහෙම නැත්නම් මේ නිෂ්පාදනයේ ගුණාත්මක වැඩි දියුණු කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිති තත්වයන් පිළිබඳ යම් වූ ප්‍රශ්නාර්ථයන් ඇති වෙච්ච තැන් තියෙනවා. එතකොට එව්වට විසඳුම් සෙවීමේදී ගොඩක් වෙලාවට පෞද්ගලිකව හෝ පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් ඒ සඳහා විසඳුම් සොයනවට වඩා රාජ්‍ය ආයතනයක් ඒ සඳහා මැදිහත් වෙලා ඒ සඳහා විසඳුම් දෙනකොට ඒක ඊටම වග කියනවා. ඒ தත්ත්වය යටතේ මේ පොල් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා ඒ වගේම අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වගේ දේවල් මැදිහත් වෙලා මේ දැනුම ලබා දෙන්න ක්‍රම යොදලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ඒගොල්ලෝ වගකීම් බාර අරන් තියෙනවා. දැන් අපි හොඳ උදාහරණයක් ගමු. ඔබ දන්නවා මේ වර්ජින් කොකනට් ඔයිල් එහෙම නැත්නම් මේ නැවුම් පොල් තෙල් ඊටාම ඉහළ ඉල්ලුමක් තිබුණා පහුගිය කාලේ ලංකාව තුලට. ඒ වගේම ලෝක වෙළඳ පොලෙත් ඒ තත්ත්වය ආවා. හැබැයි මේ මෑතකදී තමයි. ඒක එනවත් එක්කම මොකද අපේ අය කරේ? අපේ අය හතු පෙපෙනා වගේ තැනින් තැන කර්මාන්ත ශාලා පටන් ගත්තා. ඒකේ පටන් අරගෙන ඒක ගෙන යා යුතු එහෙම නැත්නම් ඒක පවත්වාගෙන යා යුතු මූලික ප්‍රමිතිකරණයක් තියෙනවා. ඒ ප්‍රමිතිකරණයට අනුගත නොවි සමහරු Tamanට ඕන විදිහට හිතුමනා අපිට මේක කරන්න පටන් ගත්තා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ මොකද? යම් ප්‍රධාන නිපැයුම්කරුවන් ඉන්නවා. ඊටම ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් කීප දෙනෙක් හිටියා. ඒකම ඒ පිළිබඳ හිතන්නේ නැතුව වැඩ කරපු
පොඩි කොටසක් හිටියා. ඒ කොටස අර ප්‍රධාන ව්‍යාපාරිකයන්ගේ කොටසටම ගැනෙන විදිහට මේකේ ප්‍රමිතිය යම් මට්ටමකින් බාල වෙලා විදේශ රටවල් වලදී අපකීර්තියකට ලක් වුණ අපේ නිෂ්පාදිතයන්ට යමු ප්‍රමිතිය පිළිබඳ. ඒකේ සමස්ත ප්‍රතිඵලය ආයේ මොකක්ද අන්තිමට ලංකාවේ සියලුම නිෂ්පාදකයන්ට කළු තිතක් අන්තර්ජාතික වෙළඳපොළ තුල තබමි. ඉතින් මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. අන්තිමට අපි රජයක් විදිහට රජ්‍ය ආයතන විදිහට තියෙනවා නම් එව්වා පෞද්ගලිකව අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ තමන්ගේ මේ නිෂ්පාදිතයට භාවිතයට ගන්න අමුද්‍රව්‍ය ඒ වගේම අපේ වගකීම ඒ වගේම මේ දැනුම අපි හරියට යොදලා මේ නිෂ්පාදනය අපි හරි විදියට හරි ප්‍රමිතියට හදනවද කියන එක. ඒ පිළිබඳ නියාමනයන් අවශ්‍යයි. ඒ සඳහා අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ වගේ නියාමන තත්ත්වයන් අපිට ඊටාම වැදගත් වෙන්නේ රටක මේ වගේ පොල් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදිතයන්. දැන් නිෂ්පාදක දිනේෂ් මහත්මයා දැන් නිෂ්පාදක අපි ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම නිෂ්පාදන ශ්‍රේෂ්ඨය තියෙනවා. දැන් අපි දන්නවා දැන් තව පැත්තකින් රාජ්‍ය අංශය තියෙනවා. තව පැත්තකින් කර්මාන්ත අංශය තියෙනවා. පෞද්ගලික හොය ගොඩක් වෙලාවට පෞද්ගලික අංශය. දැන් මේ අංශ අතර අපිට කිසියම් දුරස්ත භාවයක් එහෙම නැත්නම් අන්‍යෝන්‍ය විශ්වාසයක් එහෙම නැත්නම් මේ ඒකාබද්ධව වැඩ කරන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ තාම නිර්මාණය වෙලා නැද්ද? ඔව්. මෙතන පැති කීපයක් තියෙනවා ගමගේ මහත්මයා. දැන් විශේෂයෙන් අපි කතා කරොත් එක දැන් අපි පොල් ගහක් කිව්වම දැන් අපි ප්‍රායෝගික තැනට ඇවිල්ලා කතා කරොත් අපි අපේ ගෙදර මම ඇහුවොත් මේ ප්‍රේක්ෂකයන්ගෙන් පොල් ගස් කීයක් තියෙනවද කියලා ඔබේ වත්තේ මේ වෙලාවේ අපිට එකපාරට උත්තරයක් දෙන්න බෑ. ඒකට හේතුව අපි ඇත්තටම දන්නේ නැහැ. එතකොට අපි පොහොර දැන් මේ ගෙදර පොල් ගහට කොයි කාලෙකින්ද කියලා ඇහුවොත් එහෙම දාපු කෙනෙක් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒතර මම කිව්ව රටේ සමස්ත නිෂ්පාදනයේ 70ක් 80ක් ඉන්නේ මේ වගේ පිරිසක්. ඒ කියන්නේ මේ පොල් ගහ අපිට කරදර කරන්නේ නැහැ කියන එක ඒක තේරුම. අන්න ඒකයි. එතකොට අපි පොල් ගහක් දන්නේ පොල් ගෙඩියක් බිම වැටලා තිබ්බොත් මෙතන පොල් ගහක් තියෙනවනේ වගේ එකක් ඇවිල්ලා පොල් ගෙඩිය හිඳගෙන අපි යනවා. අප පොල් ගහ දිහා බලන්නෙත් නැහැ. එතකොට ඔබ කියන කාරණේ එක මිනිසුන්ගේ පැත්තෙන් අපි වගාකරුන්ගේ පැත්තෙන් මේ අවශ්‍යතාවය පැන නගින්න ඕන. අපි මොනවද කරන්න ඕන? අපි කොහොමද ගහක් හිටවන්නේ? කොහොමද හොඳ පැලයක් තෝරගන්නේ? නිෂ්පාදකයා දිරගන්වෙන්න ඕනේ. ඒ කියන්නේ self motivation එකක් තියෙන්න ඕන. අපිටම කැමැත්තක් තියෙන්න ඕන මේක ආර්ථික භෝගයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. එහෙම ගිහිල්ලා මේක දැන් දේවාලට බාරයක් ඔප්පු කරන්න දෙන එකක් විතරක් නෙමෙයි. එතකොට දැන් අපි ගිහින් බැලුවොත් අපි දැන් රස්සාවක් නැති වුණොත් බොහොම වෙලාවට පෝලිං වල ආහාරයෙන් ඉඳලා කෑ ගහනවා. හරි? හැබැයි Tamanට ඕන දැනුම ඉල්ලලා අපි කවුද කතා කරන්නේ? හරිද? අපිට තාක්ෂණය දෙන්න කියලා කවුද කතා කරන්නේ? ඒ පැත්තෙන් ගැටලුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම රාජ්‍ය ආයතන මම හිතන්නේ ඇතිතරම් පහසුකම් අපේ රටේ ඒ කියන්නේ පුහුණු වැඩසටහන් සඳහා ලංකාවේ තියෙන විශේෂයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය ගත්තාම CRI එක ගත්තාම විශාල විද්‍යාගාර තිබෙනවා. ඒවට තාක්ෂණික දේශනශාලා තිබෙනවා. ප්‍රමාණ වශයෙන් ගත්තාම ඇතිතරම් ලීෆ්ලට් හදලා තියෙනවා. එතනින් ගත්තාම මේ තාක්ෂණයේ ව්‍යාප්ත කිරීම සිදු කරනවා. ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නවා. එතකොට දැන් මම කියන්නේ 100%ක්ම හැමදේම හරියට වෙනවා කියලා. එතකොට මේ දෙපැත්තේම සහයෝගයක් සහ සහසම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ වගාකරුවගේ පැත්තෙන් අවශ්‍යතාවය තිබෙන්න ඕන. ඒ වගේම මේ සේවාවන් සපයන කට්ටියගේ මේ සේවාව විධිමත්ව සමාජගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් වෙනවා. එතකොට නමුත් දැන් කර්මාන්තකරුවා පූර්ණය කරන්නේ ජාතික අවශ්‍යතාවයක් බොහෝ විට මේ අතිරික්තය ධනයක් බවට පත් කරලා වටිනාකම් එකතු කරලා ඒක තවත් රටකට අපනයන කරනවා වෙන්න පුළුවන්. අවසානයේ මේ රට සල්ලි ගේනවා. දැන් මේක ජාතික ආර්ථිකයේ ශක්තිමත් වෙන බලපාන කාරණයක්. ඒක දැන් මේ රාජ්‍ය පාර්ශවයෙන් හෝ වේවා නිෂ්පාදකයා හෝ වේවා අපි දන්නවා ආයතන බොහෝමයක නිලධාරීන් ඉන්නවා. ගමකට රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් ඉන්නවා. දැන් මේ ඔක්කොගේම කාර්යය අවසානයේ හොඳ නිෂ්පාදනයක් එළියට දෙන එකනේ. දැන් ඒ කාර්යය වෙනවද? ඒ කාර්යයට කර්මාන්ත ශිෂ්ට්‍ර දායකත්වය මොන වගේද ලංකාවේ තියෙන්නේ? අනිවාර්යයෙන්ම. දැන් ඔබ සඳහන් කරන කාරණේ සත්‍යයක් තිබෙනවා ගමගේ මහත්මයා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කෘෂි කර්මයට අදාළව ගමක නිලධාරීන් කී දෙනෙක් ඉන්නවා? ඊට පස්සේ පොල් කර්මාන්තයට අදාළ නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? ඒතකොට මේ අයගේ කාර්යභාරයත් 100%ක් ඉටු වෙනවා නම් අපේ කර්මාන්තේ මේ තරම් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපි ගෝලීය වශයෙන් ගත්තාම රටක් විදිහට සහ වගාවක් විදිහට අපිට තියෙන අභියෝග අපි සලකලා බලමු. මොනවද අපිට තියෙන අභියෝග? පළවෙනිම දේ තමයි ජලය සම්බන්ධ අර්බුදය. අපිට ජලය සංරක්ෂණය කර ගැනීම සම්බන්ධ අර්බුදය. දැන් පොල් ගහ කියලා කියන්නේ අපි වෙසක් මාසෙටනේ වැඩිපුරම පොල් කපන්නේ. වලු දෙකක් තුනක් අපි කපනවා. එතකොට ඇයි මේ හොඳ වැස්ස අපිට ලැබිලා ඊළඟ අවුරුද්දේ මාස 11කට පස්සේ අපිට හොඳ පොල් පළදාවක් ලැබෙන නිසා. එතකොට අපි වගාකරුවෝ අත්දැකීමෙන් දන්නවා ජලය තමයි පොල් වගාවේ ජීවනාලි. හැබැයි දැන් මොකද අපිට වෙලා තියෙනෙත් වතුර. ගහුඩු තියෙනෙත් වතුර. හරි? හැබැයි දැන් අපි සරල තත්ත්වය ගත්තොත් අපේ රටේ බිම වැස්සකින් පස්සේ පොළොව කොටනකොට අඩි 2ක් කොටනකොට අපහු උදැල්ල මෙහෙම උඩට එනවා. ගොවිතැන කරන කට්ටිය දන්නවා. ඇයි අපි වගාවන් ඇතුලේ අතුරු භෝග කරලා වෙනත් සංරක්ෂණ ජල සංරක්ෂණ කරලා
ක්‍රම කරලා මේ ජලය සංරක්ෂණය කරගන්න වැඩපිළිවෙලක් අපි ගාව නැහැ. එතකොට මෙන්න මේ පැත්ත අපි දියුණු කරගන්නවා. අපි වගාකරුවන් විදිහට අපිට තියෙන පළවෙනි අභියෝගය තමයි වතුර. එහෙනම් ජලය අපි වැසි ජලය කොහොමද සංරක්ෂණය කරගන්නේ? ඉඩම් ඇතුලේ ජලය කොහොමද සංරක්ෂණය කරගන්නේ? පොල්ලෙලි කොහොමද වලලන්නේ? මේ පිළිබඳව කිසියම් කතිකාවතක් වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි ආරම්භ කරගන්නවා. අනිත් වැදගත්ම දේ තමයි අපි රටේ ලෝකේ කතා කරන දේවල් අනුව දන්න දෙයක් ගමගේ මහත්මයා මේ ගෝලීය පරිසර අර්බුදය. රටේ ලෝකේ තිබෙන මේ පරිසර අර්බුදය. ඔබ දන්නවා මේ ගෝලීය සාගර ජල මට්ටම එන්න ඉහළ යනවා. අඟල් 6කින් 7කින් අවුරුදු 100ක් ඉහළ ගියපු එක ඒක දෙගුණකින් ඉහළ යනවා පහුගිය දශකය ඇතුලේ. හැම අවුරුද්දකම 0.2ක් සෙල්සියස් අංශක ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට මේ අභියෝගත් එක්ක අපේ රටේ වියලි කලාපය අලුත්ම දත්තවලට අනුව වියලි කලාපය තවදුරටත් වියලි කලාපයක් විදිහට වර්ධනය වෙනවා. තෙත් කලාපයට වැඩිපුර වැහි වැටෙනවා. අද අපිට වැස්ස ගත්තාම වැස්සේ තීව්‍රතාවය ගොඩක් වැඩි. ඉස්සර අපිට තිබුණේ මිලිමීටර 1500ක් විතර වැටෙන හොඳ පැතිරුණු වර්ෂාපතන. හැබැයි අපිට එක පාටම ලොකු වැස්සක් වටනවා. එක රටේ එක පැත්තකට ගම් වතුර එනකොට අනිත් පැත්තට නියගයක්. ඒ පැත්තට බවුසර් වලින් වතුර හදිනවා. මෙහෙම තත්ත්වයක් තිබෙන්නේ. දැන් වැඩියෙන්ම තීරණාත්මක සාධකයේ වෙන්නේ පොල් වගාව බහුලව කරන දිස්ත්‍රික්කවලට විශේෂයෙන් පුත්තලම වගේ දිස්ත්‍රික්කවලට මේක බලපාපු හැටි. ඒතකොට ජාතික නිෂ්පාදිතයට අපේ ඉතාමත්ම සංවේදී කලාප තමයි මේ පරිසර අර්බුදය හරහා මේ සංස්පර්ශය වෙන්නේ. එතකොට එතනින් ගත්තාම වැදගත්ම කාරණේ තමයි තාක්ෂණික විදිහට ගත්තොත් ගමගේ මහත්තයා පොල් මලක් හැදිලා මේකේ වැඩිම සංවේදී කාලය තමයි මලෙන් එළියට ඇවිල්ලා මාස 3යි බැට්ටෙන් එළියට ඇවිල්ලා එතනින් එහාට යන මාස 3යි. එතකොට මේ කාලය ඇතුළත සෙල්සියස් අංශක 27ත් 30ත් අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි රටේ සෙල්සියස් අංශක 30ට වැඩි උෂ්ණත්ව දින ගණන අපි ගණනලා බලන්න. සෙල්සියස් අංශකට 30ට වඩා උෂ්ණත්වයේ ගියපු මේ දින ගණන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒවා පුත්තලම දිස්ත්‍රික්කයේ ඒවා 35ට 39ට යන කාලවල තියෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? ප්‍රශස්ත උෂ්ණත්වයක් නැති වුණොත් බැට් එහෙම වැටෙනවා. ඒ කියන්නේ පොල් අපි මොන දේ කරත් ගමගේ මහත්තයා අපිට පොල් පළදා වැඩි කරගන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තාම කොයිතරම් ජලය සම්පාදනය කරත් දිනපතා ඩ්‍රිප් ඉරිගේෂන් කරලා එහෙම කරත් සෙල්සියස් අංශක 32ක් පැන්නයින් පස්සේ උෂ්ණත්වය යනවනම් ජල සම්පාදනය ප්‍රශස්තව දුන්නත් අපි බැට් වැටීම එහෙම නැත්නම් මේක නවත්ත ගන්න මේ වැටෙන්නේ සමස්ත රටේ ආර්ථිකය කියලා අපිට හිතෙනවා. ගහක් ගාවට ගියොත් වත්තකට ගියොත් මේ වැටලා තියෙන තාම මේ සියලු දේවල් ගත්තාම මේ ඔබ දන්නවා මලක් තමයි ආපහු ගෙඩියක් බවට පත් වෙන්නේ. මල් අවදියේම අපේ ආර්ථිකය විනාශ කරගන්න වද කියලා හිතන්න වෙනවා. හැබැයි දැන් මේකේ කාරණේදී තව වැදගත් වෙනවා අපි කතා කරොත් දැන් තව පැත්තකින් අපි දන්නවා බොහෝ අය බවන්න ඉන්නවා. උපදෙස් දෙන්න ඉන්නවා. හැබැයි නිෂ්පාදනය එන කාලෙදී අපිට නිලධාරීන් හම්බෙන්නේ නැහැ. දැන් ඇත්තටම ආර්ථිකය කියන තැන එතනදී හම්බෙන්නේ අපිට. වීවලුණත් වවන්න උපදෙස් දෙන්න තෙල් පොර ගහන්න කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි අස්සන්න කපන වෙලාවේ මේ ගොවිය තනි වෙනවා. දැන් මම හිතන්නේ මේ පොල් වගාවට කොහොමද මේ කාරණේ බලපාන්නේ? එතනදී කොහොමද මේ පොල් ගොවිය අසරණ වෙන්නේ? ඔවුන් කොහොමද මේ නැවත ආර්ථිකය කියන කාරණේදී පෞද්ගලික අංශයේ සහාය සහ කර්මාන්තකරුවන්ගේ සහාය ගන්න? ඇත්තටම ගමගේ මහත්තයා මම හිතන්නේ මට වඩා හොඳට තව ටිකකින් දිනේෂ් මහත්තයා ගැන පැහැදිලි කරයි. ඔහුට හසල ප්‍රායෝගික අත්දැකීමක් මේ පිළිබඳව තියෙන ඔහුගේ වතුවල සහ ඉඩකඩම් වල කාර්යයන් නිරත වෙනකොට ඒ ශේෂ්ත්‍රය තුළ නිලධාරියෙක් විදිහටත් ඒක එක්කම හැබැයි මට මෙන්න මේ කළමනාකරණය ගැන යොදාපු හින්දා මට එතනදී කියන්න වෙනවා ගොවියන් විදිහට අපි සලකනවාද අපේ පොල් වගාකරුවන් ගොඩක් වෙලාවට. දැන් මෙන්න මේ හැඟීම මං හිතන්නේ අපි ගොවියෝ ගැන කියලා හිතුවොත් සමාජයේ කතිකාවකට ගත්තොත් ඒකෙදි ගොවියා කියන කෙනාම යම් වූ මට්ටමක එහෙම නැත්නම් යම් වූ පදනමක් තියෙනවා සංසන්දනය කිරීමේදී සමාජය තුළ. හැබැයි පොල් ගොවියා කියලා අපි කොයි වෙලාවකවත් අහලා තියෙනවද ඔබතුමාවත්? මම හිතන්නේ ඔබ කවුරුවක් පොල් ගොවියා ගැන කතා කරන්නේ නැහැ. හැබැයි වැවිලි කරුවා ඉඩම් හිමි වැවිලි කරුවා එහෙම නැත්නම් පොල් වත්තේ ප්‍රමාණය බලලා ඔබ ගැන තක්ෂේරුවක් ගන්න. මේක තමයි අපේ සමාජීය සම්ප්‍රදාය. හැබැයි එහෙත් ඔබ හොඳ
කළමනාකරුවෙක් නම් බොඩ ඉඩම් හිමික කළමනාකරුවෙක් නම් එහෙම නැත්නම් හොඳ පොල් වැවිල්ලක් කරන්න පුළුවන් හොඳ දැනුමක් තියෙන ප්‍රායෝගික හැකියාවක් තියෙන ඒ ශාස්ත්‍රීය නියලුණු වෘත්තිකයෙක් නම් ඔබ දන්නවා ඒ කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. මේකෙදී මේ කළමනාකරණයේදී ඊටාම වැදගත් වෙන්නේ අපේ අඛණ්ඩව ඵලදායීතාවය කොහොමද වර්ධනය කරන්න කියලා. මේ ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට එහෙම නැත්නම් අස්සන්න වැඩි කර ගන්නට ගන්න ඕන මූලික පූර්ව උපායන් අපි නිසි කාලයේදී ගන්නවද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය දැනට. දැනුම තියනවාද ඒගොල්ලන්ට ඒ සඳහා? එහෙම නැත්නම් ඒ සඳහා යෙදෙනවද? ඒ සඳහා අවිත්‍ය මූලික සම්පත් විශේෂයෙන්ම ශ්‍රමය, ඒ වගේම තාක්ෂණික උපදෙස්, ඒ සහ අනිකුත් වෙළඳපොළ ආර්ථිකය තුළ වුන්ට තියෙන තැන. දැන් ඔබ දන්නවා මේ ආර්ථිකයට ගත්තාම මේ පොල් ආශ්‍රිතව ගත්තාම අපේ සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් තියෙනවා පැවැතගෙන ආපු. ඒ වගේම නව වර්ධන ආර්ථිකයක් තියෙනවා මේ සඳහා ඩිවලොප්මන්ට් ඉකොනොමික් ඔපචුනිටි එකක් තියෙන තත්ත්වයක් තියෙනවා. දැන් මෙන්න මේක අපි වෙන් කරලා හඳුනගෙන තියෙනවා. අපි එතෙන්ට එමු විරාමෙන් අනතුරුව අපිට මතක් වෙනවා අපිට හැකෙනවා අලුත් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා මේ හැම ගහකටම කිසියම් මනෝභාවයක් තියෙනවා කියලා. හැබැයි ගහකට බැරි කතා කරලා කියන්න විතරයි. ඒ නිසා දැන් අපි මේ වෙලාවේ පොල් ගහට ආලෝකයක් වෙන්න, පොල් ගහට හයියක් වෙන්න, පොල් ගහට ශක්තියක් වෙන්න. මොකද පොල් ගහ ජීවිතේ අපිත් එක්ක සංස්කෘතිකව බද්ධ වෙලා තියෙනවා. අපේ මගුලදී මරණදී පවා පොල් ගහ අපිත් එක්ක ඉඳලා තියෙනවා. දැන් මෙතනදී කොහොමද වෙන විදියකින් මේ ගහ දිහා බලන්නේ? මේක දිහා බලනකොට අපිට පරාල කීයද කියලා හිතෙන්නත් පුළුවන්. මේක සම්පූර්ණ කපලා දැම්මොත් මේකේ ආර්ථික වටිනාකම පොඩි මුදල් වලට අපි සම්පූර්ණ ගහ තීන්දුව කරනවා. මම හිතන්නේ මේක තමයි අපි දැන් සමස්ත අපේ ආර්ථිකය කියලා හිතන්නේ. මේ කපා විකිණීම සහ සමස්ත අගයන් වටිනාකම් දීම. හැබැයි මේ ගහ ජීවත් කරලා, ඒ ගහ සරු කරලා, ඒ ගහ සාරවත් කරලා, ඒ ගහ ආර්ථික භෝගයක් හැටියට දිනු කරන්න හොඳ විඥානයක් මේ වෙලාවේ රටේ අයට අවශ්‍ය වෙනවා කියලා අපි කල්පනා කරන ගමන් අපි කැමති එකට විරාමයකට යන්න. ඔබ රැඳී සිටින්නේ ජනපෞර සමග. ඔබ නැවතත් ජනපෞර සමගයි මේ එක්වන්නේ. හැබැයි අද කතාව ගහක් ගැන වුණාට මේ ගහ වටා තියෙන පරිසරය අධ්‍යයනය කළොත් සමස්ත රටේ ජාතික ආර්ථිකය අපට ඔසවා තබන්න පුළුවන් නිවැරදි ආකාරයට. ඔබ හිතන්නේ නැති ඔබේ ගේ ළඟ ඉන්න මහා සද්දන්ත ආර්ථික යෝධයෙක් පිළිබඳවයි මේ කතාව. ඒ ආර්ථික යෝධයා තමයි පොල් ගහ. දැන් මෙතන මම නැවත වතාවක් අපේ නන්දන මහත්මයාට යන්න කැමතියි. දැන් ඔබතුමා මේ ආර්ථික අවස්ථාවන් කියලා කිව්වා. දැන් අපි දැන් මේ ලෝකේ හඳුන ගන්න ඕන ඒව තමයි. දැන් නව මිනිසුන් නව පාලකයන් හොයන රටක මේ අපිට නව අවස්ථාවන් හොයන්න හම්බෙන අවස්ථා හරි අඩුයි අතරම. ඒ නිසා මේ පොල් ගසත් එක්ක පවුලේ ආර්ථිකයේ ජාතික ආර්ථිකයේ දියුණු කර හැකි අවස්ථාවන් මොනවද? ඒ පොල් ගසට කොහොමද අප වටිනාකම් එකතු කරන්නේ? ඒක කොහොමද තත්ත්වයන් දියුණු කරන්නේ? ඒක නිෂ්පාදන වල තත්ත්වයන් කොහොමද සංවර්ධනය කරන්නේ? ඇත්තටම ගමගේ මහත්තයා මම මේක අවස්ථාවක් කරගන්න මම මේ කතා කරපු ආකාර දෙක පිළිබඳ යම් වැඩි කතා බහකට ලක් කිරීමට මේ මාතෘකා දෙක. ඒකෙදි අපි ගොඩක් වෙලාවට පොල් ගහ ආශ්‍රිතව ගත්තාම සාම්ප්‍රදායික ආර්ථිකයකට අපි කතා කරා. සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් ගැන පොල් ගහ ආශ්‍රිතව. මේ කාලේ තමයි අපි මේ පොල් ගස ඒ දේවතාව එහෙම නැත්නම් අපේ කප් රුකක් විදිහට අපි සැලකුවා. අපිට නිසි දේ ලැබෙන හිතන දේ ලැබෙන තැනට අපි ගිය තැනක් වගේ දැක්කා. එතකොට මේ ගහ වටා බඳින හරකගෙන් පවා එක්ක ඉතාම සමීප සම්බන්ධයක් පවුලට ඒ වගේම තමන්ගේ ජන ජීවිතයට තිබුණා. ඒක කොච්චර ඔබතුමාලා දන්නා ඕන කෙනෙක් ප්‍රායෝගිකව තමන් ගත්තොත් තමන්ට හේවන ලැබෙනවා. ඒ වගේම පොල් ගහෙන් ආශ්‍රිතව උත්සව කටයුතු වලට සියලු දේ ලැබෙනවා. මේ එකම එන සම්ප්‍රදායන් එක ගොඩ නැගුණ අපේ ආර්ථිකයට ආහාර පරිභෝෂණයට ඒ වගේම පොල් තෙල් නිෂ්පාදනයට සාම්ප්‍රදායික කොප්පරා නිෂ්පාදනයට ඒ වගේම මේ කොප්පර අතුරු ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. දැන් මේ සමාජයේ පහුගිය කාලේ ලොකු ආందోලනාත්මක මතයක් ප්‍රකාශයට පත් වුණා සහ ප්‍රථමයෙන් පොල් තෙල් භාවිතය පිළිබඳව. දැන් ඒක ඔබතුමා ආහාර විද්‍යාව පිළිබඳව කිසියම් විශේෂඥතාවයක් තියෙන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ සම්බන්ධව දැන් මේ නිසානේ අපිට දැන් යම් දෙයක් අහිත කරනම් ඒ ගහ අපෙන් ඈත් වෙනවා ටිකක්. ඒ සම්බන්ධව තියෙන මතයේ සත්‍යයක්ද මේ පොල් තෙල් ආහාරයට ගැනීම හෘද රෝග වලට බලපානවා කියන කතාව පිළිබඳ තියෙන
කාරණය. ඇත්තටම ගමගේ මහත්මයා ඔය මාතෘකාවට ගියොත් මට දවසක් කතා කරන්න පුළුවන්. මොකද ඒක ඊටාම සුවිශේෂ තැනක්. අපේ නැවතත් අර මං කියනවා නම් මං ඉස්සෙල්ලා කිව්වේ අර ආර්ථික ක්‍රම දෙකක් ආවා කියලා. මේකෙදි මේ සංවර්ධන ආර්ථිකයේත් එක්ක තරඟකාරීත්වය ලෝකේ ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මේ තියෙන ලෝකේ තියෙන හොඳ දේවල් වැඩි ඩිමාන්ඩ් එකක් තියෙන. එහෙම නැත්නම් ඉල්ලුමට අනුව සැපයුම කරන්න බැරි දේවල් වලට ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් අනිකුත් ව්‍යාපාරිකයන් විකල්පයන් හොයනවා. ඒ විකල්පයන් හොයනකොට පොල් තෙල් කිව්වේ ඒ කාලේ ඉඳන්ම අපි ඊටාම දිව්‍යමය තෛලයක් වගේ ඇත්තටම සමහර අවස්ථාවලදී භාවිතා කරලා තියෙන අතීතයේදී ගොඩක් රෝග වලට ආයුර්වේදයේ දේශීය වෛද්‍ය ක්‍රමයට බිය වෙන්න ඕනේ නැහැ ඒක. බිය වෙන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි ඒක අත්දැකීමෙන් දැන් හිස තෙල් ගෑමේ උත්සවය මේ හැම දෙයක්ම අපේ සංස්කෘතික ලක්ෂණත් එක්කත් දිගින් දිගටම අවුරුදු දහස් ගාණක් බැඳීගෙන ආවා. මං කිව්වා ඔබතුමාට පටන් ගන්නකොටම 6 වෙනි දෙවනි අක්බෝර් රජතුමාගේ කාලෙම රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා පොල් වගාවට. ඒ තරම් වටිනා ශාකයක් සහ ඒ අනුබද්ධ නිෂ්පාදිතයන් තියෙන දෙයක් කියලා මේක පිළිගන්න. ඒ ඖෂධය කොහොමද දැන් අපි ආපහු නව නිපැයුම් එක්ක නිමැයුම් එක්ක ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ මම ඔබතුමා ළඟට එන්නම්. අපි උත්තරේ සෝදානම් කරගන්නේ. දිනේෂ් මහත්තයා දැන් අපිට තියෙනවා නම් අභියෝගයක්. අපේ අභියෝගය කෙසේ හෝ ජයගත යුතුයි. දැන් ඔබතුමන් කිව්වා පාරිසරික වශයෙන් මේ ඇතිවෙන මේ අපි දේශගුණික කාලගුණික තත්ත්වයන් නිසා අපිට කිසියම් ගැටලු නිෂ්පාදකයන්ට ගැටලු තියෙනවා. දැන් මේ ගැටලු සමතකට පත් කර ගැනීම කළ යුතුයි. දැන් පොල් වගාකරුවන් හැටියට දැන් ඔවුන් සූදානම්ද රටේ දැන් ඔබතුමන් මෙතන ශ්‍රී ලංකාව වගේම වෙනත් රටවල වගාකරන නිෂ්පාදකයන් එක්ක වැඩ කරනවා. ඒ අත්දැකීම් සියල්ල සැලකිලිට ගනිමින් ඇත්තටම හෙට දවසේ මේ අපිට වැදගත් වෙන රට හදන වේදිකාවට වැදගත් වෙන්නේ මේ ඔබ සියලු දෙනාම දේශීය කර්මාන්තකරුවෝ. දේශීය කර්මාන්තයක් හැට තවදුරටත් මේ ගොවීන් එක ඉස්සරහට යන්න පුළුවන් අවස්ථා තියෙනවද? මොනවද උන්ට අපි මතු කරලා පෙන්වන්න ඕනේ? ඇත්ත මට අවස්ථාවක් දෙනවා ගමගේ මහත්තයා. අපි දැන් අපිට කළ හැකි දේවල් බොහෝමයක් තියෙනවා. මේක අපිට කියන්නත් පුළුවන්. නමුත් අපි ප්‍රායෝගිකව කොයිතරම් දුරට මේක භාවිතා කරනවද කියන එක තමයි තියෙන දේ. ඉතින් මට උදාහරණයක් එක්කම මේක පැහැදිලි කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම අද වැඩසටහන ආරම්භ කරනකොට ඔබ සඳහන් කරා වගේ මේ මාසේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදාට යෙදුණා ලෝක පොල් දිනය. මේ පොල් දිනේට සමගාමීව අපි ආයතනයක් විදිහට පෞද්ගලික ආයතනයක් විදිහට මේ වගාකරුවන්ගේ අභියෝගවලට මොනවද තියෙන විසඳුම් මේ විසඳුම් හොයලා සතියක් පුරාටම වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරා සිල්ව මිල් සමූහ ව්‍යාපාරය. එතකොට මොනවද මේ තියෙන අභියෝග මම තාමත් කෙටියෙන් එකින් එක කියාගෙන යනවා. සහ ඒ අභියෝග වලට අපිට ගන්න පුළුවන් විසඳුම් මොනවද? මේ ටික අපි ශීඝ්‍රයෙන් කතා කරගෙන යමු. එතකොට මුලින්ම තියෙන ගැටලුව තමයි පොල් වගාකරුවන්ගේ වියදම් පාර්ශවය ගොඩක් වෙලාවට වැඩි. එතකොට මොකද්ද මේකේ අපිට තියෙන තත්ත්වය? ඇයි වියදම වැඩි වෙන්නේ? නිෂ්පාදනයේ ඵලදායීතාවයේ අඩුවීම නිසා එක භූමියකින් අපි ගන්න පොල් ගෙඩි ප්‍රමාණය අඩුයි. අපි අවුරුද්දකට පොල් ගහකින් ගෙඩි කඩන්නේ 45ක් 60ක් විතර වගේ ප්‍රමාණයක්. හැබැයි CRI එක කියනවා අපි ප්‍රශස්ත තත්ත්වයන් දිනු කරගත්තොත් ගෙඩි 120ක් 140ක් කඩන්න පුළුවන් කියලා. එහෙම විභවයක් තියෙන එකකින් අපි 50යි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඉරිගේෂන් අපි ජල සංරක්ෂණය සහ මේ ක්‍රම භාවිතා කරලා ඒගොල්ලෝ පොල් ගෙඩි 200ක් 250ක් කඩනවා. හරිද? ඒක ඉන්දියාවෙන් ගත්තොත් අපි 5න් 1යි නිෂ්පාදනය කරන්නේ. හරිද? එතකොට වෙනස් රටවල් ගත්තාමත් එහෙමයි. එතකොට මේකට හේතුව අපි අපේ භූමියකින් ලැබෙන ඵලදායීතාවය අඩු කරගෙන තියෙනවා. ඒ නිසා එක ගෙඩියක් හදන්න යන වියදම අපිට වැඩි වෙලා තියෙනවා. මේක පළවෙනි කාරණා. දෙවෙනි එක අපි අපේ ඉඩම නිසියාකාරයෙන් පරිභෝජනය කරන්න ඒකෙන් 125ක් කළමනාකරණය කරලා නැහැ. භූමිය කළමනාකරණය කරගෙන නැහැ. ඊට පස්සේ අපිට එක විකල්ප ආදායමක් මට්ටමක් තිබුණොත් අපිට පොල් මතම යැපෙන්නේ නැතුව අනිත් භෝගවලින් තවදුරටත් ආදායමක් සරු කරගන්න පුළුවන්. ඒක මිනිසුන්ට තියෙන අවස්ථාව. ඒ අවස්ථාව අපි හරියට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේකට අපිට මොකද කරන්න පුළුවන්? එතකොට අපි දැනට ලංකාවේ කුඩා පරිමාණ ගොවීන් 1100ක් එක්ක වැඩ කරනවා ගමගේ මහත්මයා. ඒකෙදි පොල් ත්‍රිකෝණයක පවුල් 800ක් තියෙනවා. ඒත් එකම උතුරු නැගෙනහිර පවුල් 200ක්. ඒ වගේම සේරුවාවිල අපේ මංගල චෛත්‍ය ඉස්සරහා අපි තව පවුල් 100ක් එක්ක. සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව අපි රටේ හැම කුඩා පරිමාණ වගාකරුවන්ම දියුණු කරලා තියෙනවා. ඒ වගේම ආදර්ශ උද්‍යාන 12ක් අපි හදලා තියෙනවා. ඔය පුනරින් වගේ ප්‍රදේශවල අපි යුද හමුදාවත් එක්ක එකතු වෙලා ඒ අලුතෙන් පොල් වගා කරන ප්‍රදේශවලට කොහොමද පොල් වගාව කරන්න කියලා ප්‍රායෝගිකව බලන්න. ඒත් එකම ගොවීන්ගේ දැනුම තමයි මේ හුවමාරු කරගන්න. මේ අත්දැකීම් ටික තමයි අපිට ගොවීන්ට හරි වැදගත් වෙන්නේ. පොඩි උදාහරණයක් කියන්න. අපිට සාමාන්‍යයෙන් හොත් මේ සාර්ථක අත්දැකීම් තියෙන දැන් මිනිස්සු සූදානම්ද මේ ගමන යන්න. මිනිස්සු කිසියම් කැමැත්තක් දක්වනවද මේ සම්බන්ධව අලුතෙන් හිතන්න? අනිවාර්යයෙන්ම කැමැත්තක් දක්වනවා ගමගේ මට මම මෙතුමා ළඟට ගිහිල්ලා එන්න දැන් කාලය බොහොම සීමිත නිසා දැන් වටිනා තැනක මෙතුමා මම නවත්තලා තියෙනවා. එකක් තමයි දැන් මේවා අරගෙන අපි යන්න එපා ජාත්‍යන්තර තලයට.
මේ රට ඩොලර් පිපාසයකින් ඉන්නේ දැන් ඇත්ත කාරණේකුත් එහෙම. රුපියල පහළ බහිනවා අපේ ආර්ථිකය දුබල වෙනවා. දැන් මේක ශක්තිමත් කරන්න තියෙන කප්රුකක් මේ පොල් ගහ. ගේ ළඟ තියෙනවා මේක. දැන් මේවා කොහොමද නව නිෂ්පාදනික ජාත්‍යන්තර තලයට ආර්ථිකයට ගෙන යන්නේ? මේවා කොහොමද අපේ එදිනදා දෛනික ආර්ථිකයට ශක්තියක් කරගන්නේ? ඇත්තටම ගමගේ මහත්තයා ඔබතුමා ඉස්සෙල්ලත් ඇහුවා මගේ යම් ප්‍රශ්නයක්. ඒකෙදි මම උත්තරයක් දීලා ඉන්නම් එතනට. ඇයි අපි මේ ඉස්සර අපිට තිබුණ පොල් තෙල් පිළිබඳ කතිකාවක් මේක හොඳ නැහැ කියලා. නමුත් දැන් පිළිගන්නවා ඒක හොඳයි කියලා. ඉතින් මෙන්න මේක ඇයි මේ සමාජයට ආවේ? මේක ආවේ ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවාද මේ පොල් තෙල් ඊටාම හොඳ දෙයක් කියලා හක් කියලා. එහෙම නැත්නම් මේ පොල් තෙල් වල තියෙන එහෙම නැත්නම් කොකනට් ඔයිල් වල තියෙන කම්පොසිෂන් එක එහෙම නැත්නම් මේකේ සංඝටක ඊටාම ශරීර සෞඛ්‍යයට හිත කරයි කියලා. කොච්චර ඒකට ආభాෂයක් දෙනවද කියනවනම් ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදකයන් ඒ වගේම ලදරු කිරිපිටි නිෂ්පාදකයන් ඔවුන්ගේ විකල්පීය පෝෂණ මාධ්‍යයන්ට එක් කරන්නේ මූලික සංඝටකයක් විදිහට පොල් තෙල්. ඕන කෙනෙකුට ඔය මේ වැඩසටහන බලන ඕන කෙනෙකුට මම බොරුවක් කියනවා ඔයගොල්ලෝ අරන් බලන්න ලදරු කිරිපිටි වට්ටෝරුවක හරි මොනවද අන්තර්ගතයේ තියෙන්නේ කියලා. ඒකේ මූලික අංශයක් විදිහට තියෙනවා පොල් තෙල්. ඒ බඳු වටිනාකමක් තියෙන දෙයක් තමයි අපි මේ අපහු අපේ ආර්ථිකයේ කොටසක් බවට පත් කරන්නේ කොහොමද මේ වෙලාවේ දැනට තියෙන ලෝකයේ ඉල්ලුම සහ මේ සම්බන්ධව දක්වන මේ ගැනුම් කරුවන්ගේ උනන්දුව මොන වගේද? මෙන්න මේ වටිනාකම දැනගත්තට පස්සේ ලෝකේ සියලු විද්‍යාඥයන් සහ අනිකුත් පාරිභෝගිකයන් මේ පිළිබඳ ඉල්ලුම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඔබ දන්නවා කාබනේටඩ් කියන බීම වර්ග. එහෙම නැත්නම් වෙළඳ පොලේ අපේ තියෙන දියරමයේ බීම වර්ග, පැණි බීම වර්ග මේවා ගොඩක් වෙලාවට ගොඩනගන්නේ සංශ්ලේෂණය කරපු එහෙම නැත්නම් සීනි වගේ දේවල් එකතු කරපු ද්‍රව්‍යයන් විදියට. මේවා අපි දකිනවා අද සමාජය තුළ විශාල වශයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ගේනවා. ඒකට මේකට විකල්පය මිනිස්සු හොයනවා ලෝකෙ දැන්. ඒ හොයනකොට විශේෂයෙන් යුරෝපා රටවල්, ඇමරිකානු රටවල් ඔවුන් දකිනවා මේ ආසියානු කලාපයේ වැවෙන මේ පොල් ගහෙන් එන ස්වභාවික පානය මේක ඊටාම වටිනවා. මේක ඊටාම සෞඛ්‍ය ආරක්ෂක. මේකෙන් එන නිෂ්පාදිත පොල් DC මේ වගේ එන මේ දේ අඩු කරපු ඒවා මේ දේ තියෙනවා මේ වගේ ගුණාත්මක භාවයක් තියෙනවා කියන එක. මේක දැකපු ගමන් මේගොල්ලෝ මේ වෙළඳ පොළ හරවනවා ආසියාව පැත්තට. ඒකට දැන් වෙළඳ පොලේ මම ඔබතුමාට ඉස්සෙල්ලා කිව්වා මේ අපි සම්ප්‍රදායික ආර්ථිකයයි දියුණු වෙන නව ආර්ථිකයයි එනවා කියලා. මේක එනකොට මේ ආව ෆාම් ඔයිල් කියලා විකල්ප. එහෙම නැත්නම් මේ පාම් ඔයිල්. මෙන්න මේකට අපිට නොඑක් විකල්පයන් එහෙම නැත්නම් වැරදි මතිමතාන්තර ගෙනහිල්ලා මේ ෆාම් ඔයිල් එහෙම නැත්නම් මේ ෆාම් තෙල් හදන අය පොල් තෙල් වලට යම් වූ විරුද්ධ මතවාදයක් ලෝකයේ තුල ගොඩ. ඒකෙද කතා කරපු වාර්තා අරගෙන තමයි මේ අපේ රටේ ලයින් කරේ. ඔබතුමාලා ඒ සංස්කෘතිය වෙනස් කළා නැවත මෙහි වටිනාකම් අරගෙන ඇවිල්ලා නව නිෂ්පාදන හැට ගිහිල්ලා දෙනවා. බොහොම සාර්ථකයි. දැන් අපහු ගත්තාම ඇල් වතුරට වෙන මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් දාලා ලෝකේ හොඳම ශක්තිජනක පානය මේයි කියලා කියන සමාජයක් ඇතුලේ, පාරිභෝගික සමාජයක් ඇතුලේ සැබෑ ආහාර විද්‍යාවට අනුව ඔබතුමාලා මේ ස්වභාවික පානයක් ජනගත කරනවා. මම හිතන්නේ කොහොමද තව ඒ ආසිත අතුරු නිෂ්පාදනය තාම කෙටි මිනිත්තු කීපයක් අපිට ඉතුරුලා තියෙන්නේ. ඇත්තටම මොනවද තව අතුරු නිෂ්පාදන අපිට ඉස්සරහට ගේන්න පුළුවන්? මම ඊටාම සන්තෝෂ වෙනවා ඒකම ඔය කෙටි කාලය තුලදී ඔබතුමා ඉස්සලා අසඳහන් කරා වගේ ඇහුවා වගේම අපි මේ විකල්ප බීමත් එක්කම ඔබ දන්නවා අපි වෙළඳ පොළටත් අලුතෙන් එකතු කරලා තියෙනවා. අපිට පුළුවන් ඔබ දන්නවා යම් කෙනෙකුට රෝගී තත්ත්වයක් ඇති වුණා. එහෙම නැත්නම් මේ බඩ ආසාදනයක් ඇති වෙලා යම් දියරමයේ විදිහට අපේ අපද්‍රව්‍ය පිට වෙනවා. එහෙම නැත්නම් මල පිට වෙනවා. මේ අවස්ථාවේදී අපි විජලනයන්ට ලක් වෙනවා. මෙන්න මේ විජලනයේට ඒ වගේම ව්‍යායාම කරලා අපි වියලු තත්ත්වයට එනවා සමහර ලාවට ඇඟ. මේ වෙලාවට දිය යුතු ස්වභාවම පානයන්ගේ ගොඩක් වෙලාවට අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ අමු khනිජ කොටස් සහිත බීමක්. ඒ මොනවද ගොඩක් වෙලාවට කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේ මේ වගේ සංයෝගයක්. මේවට කියනවා අපි ඉලෙක්ට්‍රොලයිට්ස් කියලා. මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට් ස්වභාවිකවම තියෙන දෙයක් තමයි මේ පොල් වතුර. ඉතින් මෙවුවා ලෝකෙට අද වැඩි ප්‍රමාණයක් අපි අලෙවි කරන්න ඉතාම සන්තෝෂ වෙනවා. ආරම්භකයන් විදිහට ලංකාව තුළ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාරික ආයතනයක් විදිහට සිල්ලම වසර කීයද? මේ වෙනකොට වසර 100කට ආසන්න කාලයක් අවසර 99ක් මේ වෙනකොට අපි මේ අත්දැකීම රටට එකතු කරමින් ලෝකයට අද පිළිගත්තු ආයතනයක් බවට පත් වෙලා තියෙන මේ පැත්තේ. මම හිතන්නේ මේ සරලම කතාව කිව්වොත් එහෙම මේ අපි උපන්බිමේ ස්වරය, උපන්බිමේ ගෞරවය, අභිමානය පිළිබඳ කතා කරන නිසා මේ දේශීය කර්මාන්තයක් නිසා අපි සන්තෝෂ වෙනවා. තවත් වසර 100ක් ශක්තිමත්ව පෙරට යන්න අපි සුබ පතනවා. දිනේෂ් මහත්තයා දැන් අපි දැනගන්න එපයි මේ මිනිස්සු දැනගන්න එපයි මේවා වවපුවාම
අපිට අවස්ථාවක් තියෙනවා කියලා. ඒ නිසා බය නැතුව අපි කොහොමද ජනතාව මේ සංවිධානාත්මක ප්‍රවේශයට පොල් වගා කරුවන් පොල් කර්මාන්තකරුවන් සහ මේ නිෂ්පාදන ජාලය වටිනාකම් එකතු කිරීමේ ජාලය මේ පිළිබඳ නව පරීක්ෂණ මේවා කොහොමද සමාජීය ක්‍රියාවලියක් බවට පත් කරන්නේ? මේවා දැන් හුදකලා වෙලා තැනින් තැන පවතින. ඒ නිසා මේ පොල් ඇතුලේ තව භෝගයක් තිබ්බොත් ඒක පොල් බලන්න එන එකට අයිති නෑ. ඒක මේ වෙන අමාත්‍යාංශයකට. දැන් මේ ගැටලුව මේ අර්බුදය මේ රෝගය අපි නිවාරණය කරගන්න ඒකට ඔබතුමා යෝජනා කරන දේවල් මොනවද? තම කෙටියෙන් අපිට කියන්න. ඔව්. විශේෂයෙන්ම ගත්තාම දැන් අපිට ලංකාවේ සමස්ත නිෂ්පාදනය ගත්තාම අර 80%ක් විතර ඉන්න කුඩා පරිමාණ වගාකරු. එතකොට මේ කට්ටියත් එක්ක අපිට ඒකාබද්ධ වැඩසටහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පොල් ආශ්‍රිත ගෙවතු වගාව. ඉතාමත් හොඳ සංකල්පයක්. ආහාර සුරක්ෂිතතාවය ආහාර සුරක්ෂිතතාවය ඇති කරන ගමන් කාබනික වගාවන් අපිට කරන ගමන් ගෙවත්තට අවශ්‍ය නිෂ්පාදනයේ භෝග එළවලු පළතුරු ටික හදාගෙන හරිද? ඒත් එකම මීමැසි පාලනය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අපි දැන්ටත් මීමැසි ජනපද 500කට වගේ වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා. පොල් පැල ගත්තාම කුඩා පරිමාණ පොල් වගා කරන පොල් පැල. අතුරු ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවද? කෙටි ප්‍රශ්නයක්. කෙටි උත්තරයක්. දැන් ඔය බොහෝ අය එළවලු වලට රසායනික පොහොර දැම්මහම එළවලු වලින් ඒවා අපිට ආහාරයට වලට එකතු වෙනවා කියලා. දැන් පොල් වලට රසායනික පොහොර අධික ලෙස දැමීමෙන් ඒවා නැවත පොල් ගහටත් එකතු වෙනවද? ඔව් ඒ කියන්නේ සාමාන්‍ය දැන් විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙන ආකාරයට අපි දිගින් දිගටම රසායනික පොහොර ඒ වගේම රසායනික වල්නාශක කෘමිනාශක එකතු කිරීම ඇතුලේ විශාල ප්‍රශ්නයක් වෙලා තිනවා. මට ගමගේ මහත්මයා විනාඩියක් දෙන්න මේක ඉතාමත් වැදගත් කාරණයක් මම කියන්න හදන්නේ. විශේෂයෙන්ම අපේ රටේ පිට රටින් පොල් වගාවට පොහොර අවශ්‍යද? දැන් අපේ රටේ ගිනි සීරියා ශාකයේ තියෙනවා නයිට්‍රජන් තියෙන. අපිට කිලෝ 30ක් ගිනි සීරියා දාගන්න පුළුවන් නම් ඇති. ඒතකොට මේකේ අතුරු නිෂ්පාදනයේ තාප විදුලි බලාගාරය අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේ 70%ක් අපි තෙල් ගේන පිට රටින්. ඒතකොට විදුලි බිලේ 70%ක් කියන්නේ අපේ පිට රටට. ඒතකොට අපිට මේක පොල් ඉඩම ඇතුලේ ගිනි සීරියා හදන එකෙන් කොයිතරම් දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒතකොට යූරියා ටොන් කොච්චරක් අපි ගේනවද? ඒ ප්‍රමාණය අඩු කරගන්න එක. දෙවෙනි එක අපිට TSP පිට රටින් ගේන්න ඕනද? අපේ රටේ ඉප්පාවල පොස්පේට් නිදිය තියෙනවා. මේක IRP විදිහට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ජාතික සම්පත්. එතකොට යූරියා අපිට අවශ්‍ය නැහැ. TSP අපිට ලොකුවට අවශ්‍ය වෙන මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් අපේ රට ඇතුලේ. අනිත් පැත්තේ අපිට කීසරයිට් වගේ පොහොර වර්ග අවශ්‍ය නැහැ. ඇයි අපිට අතිතරම් ඩොලමයිට් නිදියක් තියෙනවා. තව අවුරුදු ගණනකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒතර අපිට පිට රටින් ඕන වෙන්නේ මොනවද? අපිට පොටෑසියම් සෝස් එකක් නැහැ. ඒකට අපිට සමහරට කාබනික පොහොරක් විදිහට SOP ගේන්න පුළුවන්. ඒතර රටේ ජාතික ධනය කොච්චරක් අපි නිකරණේ වේදම් කරන රට ඇතුළේ මේ සම්පත් ටික තියාගෙන. ඒතර අපි කුඩා පරිමාණ වගාකරුවන්ට තමන්ගේ අත ළඟ තියෙන වල් සූර්යකාන්ත ගහ, තමන්ගේ අත ළඟ තියෙන ගිනි සීරියා ගහ, මාතලේ හැදෙන ඩොලමයිට් ටික, පාල හැදෙන ERP ටික දාලා මේ වැඩේ කරන්න බැරි නෑ. මේක කරන්න පුළුවන්. අපේම පොල් ගෙඩිය. මේ අපේම පොල් ගෙඩිය. මේ අපිම හදන පොල් ගෙඩිය. මට කියන්න සතුටුයි ගමගේ මහත්තයා අපි මේ ගෙවතු විශාල සංඛ්‍යාවක් බලාගෙන යනකොට ඔය විශ්වාස කරනවා. අපි මේ ගෙවතු 1000ම අපි තරංගයක් තියෙනවා. අවුරුද්දකට සැරයක් හොඳම ගෙවතු තෝරන්න. මේ ප්‍රජාව දිරි ගන්න ඕන එක අපි මේ කරන්නේ. අපිත් එක්කයි කියලා අපි විශ්වාස කරනවා. ඔව්. ඉතින් මට මෙතුම ළඟට ඇවිල්ලා එන්නද විනාඩියකට. දැන් අපි කතා කරොත් සමස්තය වශයෙන් මේ රටේ පොල් ආර්ථිකයේ ජාතික ආර්ථිකයේ බවට පත් කරගන්න පුළුවන් කියලා ඔබතුමන් විශ්වාස කරනවා. දැන් නිෂ්පාදකයන්ට සහ අපි වැඩිහර නිෂ්පාදකයන් අපි නරඹනවා. කර්මාන්තකරුවන් ලොකු කුඩා ප්‍රමාණයේ ඉන්නවා. ඒ අයට මොකක්ද අපිට දෙන්න තියෙන මේ මඟ පෙන්වීම? ඊටාම කෙටියෙන් මේ කර්මාන්තකයට ඔසවතවන්න මට විනාඩියකින් කියන්න. ඇත්තටම ඊටාම මම කෙටියෙන් කියනවා නම් ගමගේ මහත්මයා මට කියන්න ඕනේ අපේ ජල ජාතික නිෂ්පාදනය ගත්තාම කෘෂි කර්මාන්තයේ 12%ක් පමණ අපි මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරනවා. මේකෙන් අපි ජල ජාතික නිෂ්පාදනයේට පොල් ආශ්‍රිතව 12%ක පමණ ප්‍රතිශතයක් අපි ලබා දෙනවා. මේක අපිට 24%ක් කරන්න පුළුවන් ඉතාලියෙන් කිසිම පොල් ගහක්වත් නැවත සිටවන්නේ නැතුව දැනට තියෙන තත්ත්වයම. කොහොමද අපි ඒක කරන්නේ? අපි දැනට භාවිතා කරන පොල් වලින් 80%ක්ම ඔබ කිව්වා අපේ බගා කරන පොල් වලින් ඔබ දන්නවා අපේ පාරිභෝජනයට භාවිතා කරන්න කියලා. හැබැයි මේ 80%න් 40%ක්ම අපද්‍රව්‍යයක් විදිහට. එහෙම නැත්නම් අපතේ හරිනවා. කිසිම වැලියු ඇඩිෂන් එකක් නැතුව එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නොගෙන පොල් විදිහට අපි අතහරිනවා. මේක අපි එහෙම නොකළ යුතුයි. අපි ඇත්තටම කරන්න ඕනේ. ඒක අපිට විකල්පයක් තියෙනවා. පොල් කිරි වගේ දේවල් කර්මාන්තාශ්‍රිතව සහ ගෙදරදී හදා ගන්න පුළුවන් පොල් කිරි තියෙනවා. මේක අරගෙන අපි පුළුවන් තරම් මේ ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරලා අපිට පුළුවන් නම් යම් ඉතුරුවක් කරන්න රටේ පාරිභෝගික විදිහට අපිට ලොකු ඉතුරු කිරීමක් ජල ජාතික කිසිම කහක දහන්න නැති පොල් ගස. දිනේෂ් මහත්මයා මිනිත්තුවයි දෙන්නේ. මේ රටේ ජනතාවට මොකක්ද අපිට කියන්න තියෙන්නේ ඔබේ පාර්ශවයෙන්? මගේ පාර්ශවය ඇත්තටම කියන්න තියෙන්නේ අපි දැනුම එකතු කරගන්න. ඒ වගේ මේ දැනුම ප්‍රායෝගික භාවිතයට ගන්න. මේ කරන වැඩේ හැංගීමෙන් කරන්න. සහ අපි අවුරුදු 100ක් ජීවත් වෙන ගහක් 50ට 50ක් කියලා අපි ඔප්පු කරන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන ගහක් ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා උපන් දිනේට පොල් පැලයක් හිටවන්න, දරුවන් වෙනුවෙන් පොල් පැලයක් හිටවන්න, ඒ වගේම හැකි සෑම විටම ඔබේ නාස්තිය අවම කරන්න. නාස්තිය අවම කරලා
ඵලදායී විදිහට අපිට තියෙන පළියට නාස්ති කරන්න නැතුව ඵලදායී විදිහට පොල් ගෙඩිය පාවිච්චි කරන්න. ඉතින් අපි දන්නවා පොල් ගහකට පුළුවන් දවසකට මිනිහෙක්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඔබ පොල් ගහක් හදලා මැරෙනවා කියලා කියන්නේ අපි ගමගේ මහත්තයා අපි ගන්න හුස්මට ණය නැහැ. ඔබ ඇමසන් වනාන්තරය ගිනි ගත්ත 120ක්. මොකද්ද අපිට කරන්න පුළුවන්? පොල් ගස් හදමු මිලියන 20ක්. හරි. අපිට මේ රට හදන්න පුළුවන්. මේ රට ගොඩ ගන්න පුළුවන්. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි බලමු අවස්ථාවක් ලැබෙන හැටියට. කාලය අවසාන ඔබ බලාගෙන ඉන්නවා දැන් මොකද කරන්න කියලා. දැන් මේ ලෝකයේ ගිනි ගන්න වෙලාවක මිහිතලයේ ගිනි ගන්න වෙලාවක ඒ නිවන්න gedara තියෙන වතුර පනිට්ටු අරන් ඉන්න බෑ ඔබට. හැබැයි මේ අලුත් වැස්සක් වහිනකොට මේ මහ පොළොව අලුත් වෙන හැම වෙලාවෙම ඔබට පුළුවන් මේ පොළොවට බොහෝ දේවල් යට කරන්න. හැබැයි ඒ යට කරන ශාකය මේ පරිසරයත් මරාගෙන අපිත් මරාගෙන ශාකයක් නම් මේ රටේ ඔබ මා පිළිබඳව තව අනාගතයේ ලියන්න ඉතිහාසයක් අපිට ඉතිරි වෙන්නේ නැහැ. අපේ අනාගතයේ ආපහු නූපන් පරපුරට බාර දීම සඳහා ඔබට මට ජාතික වැදගත්කමක් සහිත වෘක්ෂයක් ඔබ තෝරගන්න ඕනේ මේ අලුත් වෙන වැස්සෙන් අලුත් වෙන පොළොව හිටවන්න. අපි හිතනවා මේ පොල් මාසය නිසා කප්රුක සඳහා වෙන වූ මාසය නිසා මේ මාසය තුල ඔබ තෝරගන්න අප වෙනුවෙන් එක් පොල් පැලයක් පොළොවට ගෙනියන්න. ඒ ගහ ලොකුවට වැඩෙනකොට ඔබට බොහෝ දේවල් දැනේවි. කොහොම වුණත් පොල් ආර්ථිකය හා පොල් කර්මාන්තයේ අභියෝග ජය ගන්න පුළුවන්. අන්න අර මං කිව්ව පුංචි පොල් පැලේ ඔබේ අත් දෙකෙන් හිටවන්න පුළුවන් නම් මේ ගුණාත්මකව සහ ප්‍රමාණාත්මක වැඩිවීමෙන් තමයි අපේ ගැටලු ටික විසඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ සංවාදය පෝෂණය කිරීමට අපි ආරාධනා කළේ. පොල් ආර්ථිකය හා පොල් කර්මාන්තයේ අනාගතයේ අභියෝග පිළිබඳව කතා බහ කරන්න අපි ආරාධනා කරා. අද දවසේ සිළුමිල් සමූහ ව්‍යාපාරයේ තත්ත්ව පාලන හා ආරක්ෂණය මෙන්ම පාරිසරික හා සෞඛ්‍ය පිළිබඳ සමූහ සාමාන්‍ය අධිකාරී දර්ශනපති නන්දන කණුකල මහත්මයාට බෙහෙවින් ස්තුතියි මැදිරියට පැමිණියට අයිබෝන්. ඒත් එක්කම අපි ආරාධනා කරා සිළුමිල් සමූහ ව්‍යාපාරයේ කාබනික පොල් වගා ව්‍යාපෘතියේ සහ කෘෂිකාර්මික ප්‍රජා සේවා සහකාර කළමනාකාරතුමන් වන ප්‍රියාල් දිනේෂ් මහත්මයාට බොහොම ස්තුතියි සංවාදයේ පෝෂණය කරාට. හිතතුනි සාරවත් දේ අරගෙන නිරන්තරවම අපි ඔබ මුණ ගැහෙනවා කියලා ඔබ දන්නවා. සමහර විට මේ අපි දෙන හැම දෙයක්ම ඔබේ ජීවිතේ කොහේ හෝ තැනක තැන්පත් වෙනවා කියලා අපිට නියත වශයෙන් විශ්වාසයි. හෙට ලෝකේ දිනන්න, හෙට ලෝකේ ජය ගන්න ඔබ සූදානම් විය යුත්තේ අද කියලා මතක තියාගන්න. අපි ආයෙත් දවසක එනවා ජනපෞරිංග බහමුවට. එතෙක් ඔබට ජයග්‍රාහී සතියක්.